ආයිබෝවන් දුවේ පුතේ අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ලවණ පිළිබඳව. එදිනෙදා ජීවිතයේදී අපි නිතරම බහුලවම පාවිච්චි කරන ලවණයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ. සාමාන්‍ය ලුණු කියලා කිව්වොත් හැමෝම දන්නවා. ඉතින් අපි ආහාර පිළියෙල කරද්දී අපිට නැතුවම බැරි ලවණයක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ්. ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් හැරුණාම බොහෝ ලවණ වර්ග තියෙනවා. අපි විද්‍යාගාරයේදී පාවිච්චි කරන ලවණ වර්ග වලට උදාහරණ ගත්තොත් මැග්නීසියම් ක්ලෝරයිඩ්, ඒ වගේම කැල්සියම් කාබනේට්, කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, සෝඩියම් සල්ෆේට්, ඒ වගේම කොපර් සල්ෆේට් කියලා කියන්නේ අපි බහුලව පාවිච්චි කරන ලවණ කිහිපයක්. අපි මේ උදාහරණ දෙකෙන් පැහැදිලි කරගනිමු කොහොමද ලවණයක් සෑදෙන්නේ කියලා. මේ පළවෙනි උදාහරණයෙන් ඔයගලන්ට පේනවා ඇති ලෝහයක් අම්ලයක් සමග කණුක අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරාම ලවණයක් සහ වායුවක් පිට වෙනවා. ඒ වගේම දෙවෙනි උදාහරණයෙන් ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ බස්මයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරාම ලවණයක් සෑදෙන ආකාරය. එතකොට දැන් මේ පළවෙනි උදාහරණය දිහා අපි නැවත හැරුණොත් මැග්නීසියම් කියන ලෝහය තරුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණය වගේම හයිඩ්‍රජන් වායුව පළ විදිහට අපිට ලබා දීලා තියෙනවා. ඒකට ඔයගලන්ට මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණය හැදිලා තියෙන විදිහ දිහා බැලුවොත් පෙනේ මේ ක්ලෝරයිඩ් කාණ්ඩය ලැබෙන්නේ අම්ලයෙන්. ලවණයේ තියෙන ක්ලෝරයිඩ් කාණ්ඩය ලැබිලා තියෙන්නේ අම්ලයෙන් බවත් අම්ලයේ තිබුණු හයිඩ්‍රජන් ඉවත් වෙලා එතනට ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා ලෝහ කාණ්ඩය. මේ අම්ලයේ තිබ්බ හයිඩ්‍රජන් වෙනුවට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා ලෝහ කාණ්ඩය. ඒ වගේම අපි දෙවෙනි උදාහරණය දිහා බැලුවොත් ඔයගලන්ට පෙනේ සෝඩියම් සල්ෆේට් කියන ලවණය හැදිලා තියෙන විදිහ. සෝඩියම් සල්ෆේට් කියන ලවණේ මේ සල්ෆේට් කාණ්ඩය අම්ලයෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් විස්ථාපනය වෙලා එතනට ඇවිල්ලා තියෙනවා බස්මයේ ලෝහ කාණ්ඩය. එහෙමත් නැත්නම් බස්මයේ තියෙන මේ ධන අයන කාණ්ඩය මෙතෙන්ට ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවා. හරි අපි බලමු කොහොමද ලවණයක් සෑදෙන්නේ සහ කොහොමද අපි ලවණයක් නිර්වචනය කරන්නේ කියලා. ඒක ඔයගලන්ට පේන්නේ නැති කොහොමද මේ ලවණ සෑදෙන්නේ කියලා. ලවණ සෑදෙනවා එක අවස්ථාවක් තමයි ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලවණ හැදෙනවා. වගේම භස්ම අම්ල සමග ප්‍රතික්‍රියා කිරීමෙනුත් ලවණ සෑදෙනවා. ඉතින් අපිට ලවණයක් නිර්වචනය කරන්න පුළුවන් අම්ලයක තියෙන හයිඩ්‍රජන් ලෝහයක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් ලවණ සෑදෙනවා කියලා. ලවණ සෑදෙනකොට එකිනෙක ප්‍රතික්‍රියා කරන අම්ලයේ සහ භස්මයේ ප්‍රබලතාවය මත සෑදෙන ලවණයේ ගුණ වෙනස් වෙනවා. ඒ කියන්නේ ලවණ සමහරක් ලවණ තියෙනවා ආම්ලික ලවණ, ඒ වගේම බාස්මික ලවණ හා උදාසීන ලවණ. පළවෙනි උදාහරණයෙන් උගලන්ට පෙන්නන්නේ ප්‍රබල අම්ලයක් ප්‍රබල බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරාම සෑදෙන ලවණයට ලැබෙන උදාසීන ගුණ. ඉතින් උදාසීන ලවණයක් තමයි හැදෙන්නේ. එතකොට සල්ෆියුරික් කියන ප්‍රබල අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ලැබෙනවා අපිට සෝඩියම් සල්ෆේට් කියන ලවණය. ඉතින් සෝඩියම් සල්ෆේට් වලට තියෙන උදාසීන ගුණ. දෙවෙනි අවස්ථාව ගත්තොත් ප්‍රබල අම්ලයක් දුබල බස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරාම සෑදෙන ලවණයට ලැබෙන්නේ ආම්ලික ගුණ. ඒකට හේතුව තමයි දුබල බස්මය ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රබල අම්ලයක් සමග වීම. එතකොට HCl කියන ප්‍රබල අම්ලය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන දුර්වල බස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ලවණය හැදෙනවා. ඉතින් ඒ ලවණයට තියෙන්නේ ආම්ලික ගුණ. තුන්වෙනි අවස්ථාව ගත්තොත් දුබල අම්ලයක් ප්‍රබල බස්මයක් සමග ප්‍රතික්‍රියා කරාම සෑදෙන ලවණයට තියෙන්නේ බාස්මික ගුණ. උදාහරණයක් ගත්තොත් කාබොනික් අම්ලය. කාබොනික් අම්ලය කියන්නේ දුබල අම්ලයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල බස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් කාබනේට් කියන බාෂ්මික ලවණය ලැබෙනවා. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ලවණ වල තියෙන ගුණ පිළිබඳව.
ලවණ ස්ෆටික රූපී ඝන සංයෝග වෙනවා. ඒ වගේම ලවණ ජලය හොඳින් දිය වෙනවා. බොහෝමයක් ලවණ ජලය හොඳින් දිය වෙනවා. ඉතින් උදාහරණ ගත්තොත් සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය, කොපර් සල්ෆේට් කියන ලවණ, ඒ වගේම මැග්නීසියම් ක්ලෝරයිඩ් කියන ලවණ ජලය හොඳින් දිය වෙන ලවණ. ඒ වගේම මේ ලවණ වලට තියෙනවා ලෝහ විඝාතනය කිරීමේ හැකියාවක්. ඉතින් උදාහරණ අවස්ථාවක් මම පැහැදිලි කළොත් ඔයගොල්ලෝ අහලා ඇති මුහුද ආසන්නයේ තියෙන නිවෙස් වල තියෙන යකඩ භාණ්ඩවල පළ බැඳීමේ ශීඝ්‍රතාවය වැඩි බව. බොහොමයක් ලවණ වල ජලය අන්තර්ගත වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කොපර් සල්ෆේට් කියන ලවණය. දැන් සජල කොපර් සල්ෆේට් ලවණය නිල් පාටයි. නමුත් අපි ඒක රත් කරාම ඒක සුදු පාටට හැරෙනවා. ඒ කියන්නේ ඒක නිල් පාට වෙන්නේ හේතුව තමයි ඒකට සම්බන්ධ වෙලා තිබෙන ජල අණු. එතකොට එහෙනම් ඔයගලන්ට පැහැදිලි කියන්නේ ලවණවල තෙත් ස්වරූපයක් අපි අතින් ඇල්ලුවාම ලවණවලට තෙත් ස්වරූපයක් නැති වුණාට ලවණවල බොහෝමයක් ලවණවල මේ ජල අණු අන්තර්ගත වෙනවා. ඒ වගේම ලවණවල ජලීය ද්‍රාවණවලට හැකියාවක් තියෙනවා විදුලිය සන්නායනය කරන්න. ඒකට හේතුව තමයි ඒව තුල සචල ආයන තියෙන නිසා. මොකද ජලීය ද්‍රාවණවලදී මේවා විඝටනය වෙනවා. ඒ නිසා මේවට පුළුවන් විදුලිය සන්නායනය කරන්න. ඒ වගේම තමයි බොහෝමයක් ලවණවල ඉහළ ද්‍රවාංක හා තාපාංක තියෙනවා. ඉතින් ද්‍රවාංකය කියලා කියන්නේ ඝන අවස්ථාවේ තියෙන සංයෝගයක් ද්‍රව අවස්ථාවට පත් කිරීම සඳහා අපි ලබා දිය යුතු උෂ්ණත්වයට අපි කියනවා එහි ද්‍රවාංකය කියලා. ඉතින් ලවණවල ද්‍රවාංකය හුඟක් ඉහළයි. ඒ වගේම තමයි ලවණවල තාපාංකයත් ඉහළයි. තාපාංකය කියලා කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන සංයෝගයක් වායු අවස්ථාවක් බවට පත් කිරීමට සැපිය යුතු අවම උෂ්ණත්වය. ඒ කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන ලවණයකට ඉතා අධික තාපයක් ලබා දෙන්න සිද්ධ වෙනවා ඒක වායු අවස්ථාවට පත් කරන්න. ඒකට එක හේතුවක් තමයි මේ බොහෝ ලවණ අයනික දැලිස් විදිහට තියෙන්නේ. ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අයනික දැලිසක්. ඉතින් මේ අයනික දැලිස් ආකාරයෙන් පිහිටීම නිසා මේවායේ තාපාංක සහ ද්‍රවාංක ඉහළ අගයක් ගන්නවා. ඊළඟට මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ කොපර් සල්ෆේට් කියන ලවණවල භාවිත අවස්ථා ගැන. අපි මුලින්ම බලමු සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙම නැත්නම් සාමාන්‍ය ලුණු වල භාවිත අවස්ථා මොනවද කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් අපි පාවිච්චි කරනවා ආහාර රසකාරකයක් විදිහට. ඒ වගේම තමයි ආහාර පරිරක්ෂණ කාරකයක් විදිහට අපි සෝඩියම් ක්ලෝරයිඩ් පාවිච්චි කරනවා. ආහාර පරිරක්ෂණ කාරකයක් කියලා කියන්නේ ආහාරයක් කල් තබා ගැනීම සඳහා යොදන ද්‍රව්‍ය වලට. ඒ වගේම සවන් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් භාවිතා වෙනවා. ඊට අමතරව ක්ලෝරින් වායුව නිෂ්පාදනය කිරීම සඳහා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිෂ්පාදනය කිරීම සඳහා සෝඩියම් ක්ලෝරයිඩ් භාවිතා කරනවා. ඊට අමතරව සෝල්වේ ක්‍රමයෙන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනයටත් සම්පදම් කිරීම සඳහා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය භාවිතා කරනවා. එන අපි බලමු කොපර් සල්ෆේට් ලවණේ භාවිත අවස්ථා මොනවාද කියලා. කොපර් සල්ෆේට් පාවිච්චි කරනවා කෘෂි කර්මාන්තයේදී දිලීර නාශකයක් විදිහට. ඒ කියන්නේ දිලීර විනාශ කිරීම සඳහා කොපර් සල්ෆේට් ලවණය පාවිච්චි කරනවා. ඊට අමතරව විද්‍යුත් ලෝහාලේපනයේදී කොපර් සල්ෆේට් පාවිච්චි කරනවා. ඊට අමතරව කොපර් සල්ෆේට් වල තවත් භාවිත අවස්ථාවක් තමයි බෙනඩික් සහ ෆේලින් කියන ද්‍රාවණ නිපදවීම සඳහා කොපර් සල්ෆේට් ගන්නවා. ඉතින් මේ ද්‍රාවණ දෙකම විද්‍යාගාරයේදී අපි පාවිච්චි කරන එක අවස්ථාවක් තමයි කාබෝහයිඩ්‍රේට් පරීක්ෂා කිරීම සඳහා. ඊළඟට අපි කතා කරන්න යන්නේ උදාසීනීකරණ ප්‍රතික්‍රියා ගැන. අපි බලමු මොකක්ද මේ උදාසීනීකරණය කියන්නේ කියලා. දැන් මේ දීලා තියෙන ප්‍රතික්‍රියාව ඇසුරෙන් උදාසීනීකරණය පැහැදිලි කර ගැනීම අපි බලමු. මෙතනදී හයිඩ්‍රොක්ලෝරින් කියන ප්‍රබල ආම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ප්‍රබල භස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන උදාසීන ලවණය සහ ජල අණුවක් සාදලා තියෙනවා.
ඉතින් ඇත්තටම මෙතනදී සිද්ධ වෙන්නේ ප්‍රබල ආම්ලය දැන් ජලීය මාධ්‍යයේදී ප්‍රබල ආම්ලය අයනීකරණයට ලක් වෙනවා පූර්ණ වශයෙන්. ඒකට අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රජන් අයන ආම්ලය අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රජන් අයන භාෂ්මය අයනීකරණයෙන් ලැබෙන හයිඩ්‍රොක්සිල් අයන සමග සම්බන්ධ වෙලා ජලාණුවක් සෑදෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවකට අපි කියනවා උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කියලා. දැන් උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ ඒ අම්ලවල හා භස්මවල තියෙන ඒ ආම්ලික හා භාෂ්මික ගුණ නැති වෙලා යනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ අම්ල භස්ම උදාසීනීකරණ ප්‍රතික්‍රියා භාවිතයේ යෙදෙන අවස්ථා ගැන. උදාසීනීකරණ ප්‍රතික්‍රියා භාවිත වෙන එක අවස්ථාවක් තමයි ગેස්ට්‍රයිටිස් තත්ත්වය. ආමාශයේ තියෙන ආම්ලික ගතිය අඩු කරගන්න, ආමාශයේ තියෙන ආම්ලික ගතිය සමනය කරගන්න අපි පාවිච්චි කරනවා දුර්වල භස්මයක්. එතකොට මේකෙදී අපි බොහෝ විට පාවිච්චි කරන දුර්වල භස්මයක් වෙන්නේ milk of magnesia. එහෙම නැත්නම් magnesium hydroxide ක්ෂීරය. මේක පෙති වශයෙන් එහෙම නැත්නම් දියර වශයෙන් පාවිච්චි කරනවා මේ රෝගයෙන් පීඩා විඳින අය. ඉතින් අපිට මේ ප්‍රතිආම්ලය භාවිතා කරාම ඒක දුර්වල භස්මයක්. ඒක භාවිතා කරාම ආමාශයේ අම්ල ගතිය සමනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කෘෂිකාර්මික කටයුතු වලදී පසේ ආම්ලිකතාවය අඩු කරගන්න පාවිච්චි කරන එක උපක්‍රමයක් තමයි මේ පසට අලු එහෙම නැත්නම් හුණු එකතු කරන එක. ඉතින් පසේ ආම්ලිකතාවය මගහරින්න තමයි ඒක එකතු කිරීම කරන්නේ. දැන් අලු සහ හුණු ගත්තාම ඒවා භාෂ්මික ද්‍රව්‍ය. එතකොට මේ භාෂ්මික ද්‍රව්‍ය පසට එකතු කිරීමෙන් පසේ ආම්ලික ගතිය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට දැන් මීමැස්සෙක් දෂ්ට කරාම අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඇති වෙන්නේ හේතුව තමයි ඒ මීමැසි විසෙහි අඩංගු වෙන්නේ ආම්ලය. ඒ නිසා අපිට වේදනාවක් දැනෙනවා. ඉතින් මේ දැනෙන වේදනාව අඩු කරගන්න අපිට පුළුවන් දුර්වල භාෂ්මික ද්‍රව්‍ය ඒ ස්ථානයේ ආලේප කරන්න. එතකොට ඒ සඳහා බේකින් සෝඩා වගේ දුර්වල භාෂ්මයකින් ඒ ස්ථානයේ දෂ්ට කරපු ස්ථානය සෝදා මරින්න. එතකොට වේදනාව සමනය වෙනවා. ඒ වගේම තව භාවිත අවස්ථාවක් තමයි මේ දෙබර විෂ සමනය කරගන්න අපි අම්ල භස්ම උදාසීනීකරණ ප්‍රතික්‍රියා පාවිච්චි කරනවා. දෙබර විෂයේ අඩංගු වෙන්නේ භාෂ්මික ද්‍රව්‍යයක්, භාෂ්මික සංයෝග. ඉතින් එහෙනම් දෙබර විෂ සමනය කරගන්න අපි පාවිච්චි කරන්න ඕනේ ආම්ලික ද්‍රව්‍යයක්. මොකද එතකොට ඒ උදාසීනීකරණය වෙන නිසා වේදනාව අඩු කරගන්න අපිට පුළුවන්කම ලැබෙන නිසා. ඉතින් මෙහිදී පාවිච්චි කරන ආම්ලික ද්‍රව්‍ය වෙන්නේ අපිට පුළුවන් දෙහියුෂ පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් විනාකිරි ටිකක් අරගෙන දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමෙන් අපිට පුළුවන් වේදනාව අවම කරගන්න. ඉතින් මේවා අපිට එදිනෙදා ජීවිතයේදී අපි භාවිතා කරන යොදා ගන්න අවස්ථා. ඉතින් මේ කරුණු ගැන ඔයගලන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් දුවේ මම හිතනවා ඔයගලන්ට ලවණ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මේ වීඩියෝ එක තුලින්. ඉතින් මේ වීඩියෝ එක ඔයගලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.